එනම් මේ සියලු දිනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි එහෙනම් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රවේණ විද්‍යාව තේමාවෙන්. ප්‍රවේණ විද්‍යාවේ තේමාවේ අවසානම කොටස විදියට ගන්න මානව ප්‍රවේණික ආබාධ සහ මේ ප්‍රවේණික විද්‍යාවේ වැදගත්කම. එමත් නැත්නම් ප්‍රවේණ විද්‍යාවේ විවිධ ශාස්ත්‍රවල සිදු කරන්නා වූ යොදා ගැනීම පිළිබඳව තමයි අපි අද මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මානව ප්‍රවේණික ආබාධ පිළිබඳව අපි සලකා බලනකොට අපට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන් ප්‍රවේණික ආබාධ දෙකක් තියෙනවා. එකක් තමයි ලිංග ප්‍රතිබද්ධ ඡාන නිසා ඇතිවන්නා වූ ප්‍රවේණික ආබාධ. ඒ කියන්නේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ. ඔය එක. අනික තමයි මෙන්න මේ ඡාන විකෘතියක් නිසා ඇතිවන්නා වූ ආබාධ. හරි? අන්න එහෙනම් අද දවසේ අපි පළමුවෙන්ම කතා කරනවා මොකක්ද මේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධයක් කියලා කියන්නේ කියලා. ඊට කලින් මම හිතනවා ඔබ දැනගත යුතු වෙනවා මොකක්ද ලිංග ප්‍රතිබද්ධ ඡානයක් කියන්නේ. ලිංග ප්‍රතිබද්ධ ඡාන. ඉතින් ඔයාලට මතකයිනේ අපි කතා කරා වර්ණ දේහ ගත්තොත් මිනිසා සතු අනෙකුත් ජීවීන් සහ මිනිසා සතු වර්ණ දේහ ගත්තොත් මේ වර්ණ දේහ වර්ග දෙකක් තියෙනවා. එකක් අපි කිව්වා මොකක්ද? අලිංග වර්ණ දේහ. අලිංග වර්ණ දේහයක් කියලා කියන්නේ මිනිසාගේ ලිංග නිර්ණය හැරුණකොට වෙනත් ඕනෑම ලක්ෂණයක් පාලනය කරන ඡාන අපි කිව්වා මොනවාද? අලිංග වර්ණ දේහ. එහෙනම් මේ වගේ අලිංග වර්ණ දේහ තියෙනවා මිනිසා සතුව යුගල් 22ක්. යුගල් 22ක්. එතකොට ඒ යුගල් 22ට අමතරව තවත් යුගලක් තියෙන බව ඔබ දන්නවා. ඒ තමයි ලිංග වර්ණ දේහ. මෙන්න මේ ලිංග වර්ණ දේහ ගැන කතා කරගෙන යනකොට ඔබට නිකමට අපි එක එකක් කතා කරා ලිංග වර්ණ දේහ වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් ස්ලිංග වර්ණ දේහ, එකක් දිග එක, අනෙක වයිලිංග වර්ණ දේහ. එකක් කොට එක. ඒක තමයි සාපේක්ෂව කොට එක. එතකොට මෙන්න මේ ලිංග වර්ණ දේහ ගත්තාම ඔබ හිතාවි මේ ලිංග වර්ණ දේහ වලින් කරන්නේ ලිංග නිර්ණය විතරක්ද කියලා. නේද? ලිංග නිර්ණය විතරක්ද කියලා. නෑ පුතේ. හරියට මේක අපේ දේහයට සමාන කරනවා. මේ වර්ණ දේහය දේහයට සමාන කරනවා. ඇඟට සමාන කළොත් ඇඟේ මේ හිස කොටසෙන් කරන කාර්ය නෙමෙයි අතින් කරන්නේ. අතින් කරන කාර්ය හිසෙන් කරන්නත් බෑ. හිසෙන් කරන කාර්ය අතින් කරන්නත් බෑ. හැබැයි අතයි හිසයි එකම දේහයක් මත තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? අත් දෙක යන තැන හිසත් යනවා. හිස යන තැන අත් දෙකක් යනවා. එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් දේහය ගැන සැලකුවොත් හිසට අත් දෙක බද්ධයි සම්බන්ධයි. නම් ඔබ හිතාවි එක්ස් ලිංග වර්ණ දේහ කියන නම දෙනවත් එක්කම එයා ගාව තියෙන ලක්ෂණය නැත්නම් එයා සතු ඡානය ලිංග නිර්ණය ඡානය විතරයි කියන්නේ නෑ පුතේ. එයා සතු වෙන ඡානය ලිංග නිර්ණය කරන ඡානය මේ වගේ තැනක තියෙන්න පුළුවන්. මම නිකන් මේ අඳින්න. ලිංග නිර්ණය කරන ඡානය මම කියන්නම් A කියලා. එයා තියෙන්නේ ඔය ඡානයේ යම් එක කොටසක එක තැනක එක ස්ථානයක විතරයි. එතකොට මේ මෙන්න මේ වගේ තව තැන්වල වෙනස් ලක්ෂණ පාලනය කරන මම මේ අඳිනවා මේ ඡාන තියෙන. හැබැයි මෙයා ලිංග නිර්ණය කරන්නේ. මෙයා කරන්නේ කාගේ හරි වර්ණ දේහයක් මත වෙන යම් ලක්ෂණයක් පාලනය කරනවා. වෙන යම් ලිංග නිර්ණය හරනකොට වෙන ලක්ෂණයක් පාලනය කරනවා.
ආන්ගේ නිසා අපිට පේනවා පුතේ X වර්ණ දේහය ඔහේ හරි යනවා නම් ජනිතයෙකුට කවුරු හරි ජනිතයෙකුගේ ජන්මානු ලෙස යනවා නම් X වර්ණ දේහය මෙයා විතරක් නෙමෙයි මෙයක් යනවා මෙයා විතරක් නෙමෙයි මේ සෙට් එකම යනවා අන්න නම් පුතේ අපි කියනවා ලිංග නිර්ණයට අදාළ ඥානයට සම්බන්ධිත අනෙකුත් ඥාන මොකක්ද අපි කියන්නේ ලිංග ප්‍රතිබද්ධ ඥාන ලිංග ප්‍රතිබද්ධ ඥාන ඒ මෙන්න මේ ලිංග ප්‍රතිබද්ධ ඥාන වලින් එක පරම්පරාවකින් තවත් පරම්පරාවක් පිට ගමන් කරන්න පුළුවන් රෝග කියන අන්න එවැනි රෝග ආවේනිකයි අන්න අද අපි කතා කරන්න යන්නේ එවැනි ලිංග ප්‍රතිබද්ධ ඥාන නිසා ප්‍රවේණික වන ආබාධ ගැන හරි ඔය එක ඒත් එක්කම අපි කතා කළා මොකක්ද මෙයාට පුළුවන් කියනවා තවත් එකක් ඥාන විකෘති අපි එකින් එක කතා කරගෙන යමු අපි ලියමු පුතේ මාතෘකාව මානව ප්‍රවේණික ආබාධ ලියමු මාතෘකාව මානව ප්‍රවේණික ආබාධ මෙන්න මාතෘකාව මානව ප්‍රවේණික ආබාධ ලියමු අපි මානව සමාජය තුල ඇතිවන මූලික ප්‍රවේණික ආබාධ වර්ග දෙකකි එක දෙක දාලා මේ දෙක ලියා ගන්න එක දෙක දාලා මේ දෙක ලියා ගන්න පළවෙනි මාතෘකාව ලියමු අපි පුතේ පළවෙනි මාතෘකාව ලියමු ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ හරි පුතේ එහෙම ලියලා මෙන්න මෙයා අඳ ගන්න මෙන්න මෙයා එකේ වයි වර්ණ දෙහෙත් අපි ඕනනම් දාමු අවස්ථා ටික F G H ඔන්නෝ කඳ ගන්න ලියමු X නැමැති වර්ණ දේහය X නැමැති ලිංග වර්ණ දේහය X නැමැති ලිංග වර්ණ දේහය මත ලිංග නිර්ණය කරන ඥානය පැවතියද ලිංග නිර්ණය කරන ඥානය පැවතියද එයට ප්‍රතිබද්ධව පුතේ වරහන් දාලා ලියන්න B, C, D කියලා තිච්ච එකක් කියන්න. මම මේක ලිව්වේ එහෙම සම්මතයක් නෙමෙයි. මේ වගේ ඥානක් තියෙනවා. ප්‍රතිබද්ධව වෙනත් ලක්ෂණ වරන් වෙනත් ලක්ෂණ පාලනය කරන ඥානද පවති
වෙනත් ලක්ෂණ පාලනය කරන ජානද පවතී. මෙලෙස කමා වෙන පාට පෑනකි. මෙලෙස කමා වෙන පාට පෑනකින් ඊළඟ පෙළි ලිංග වර්ණ දේහය මත ලිංග නිර්ණය කරන ජානය. ලිංග වර්ණ දේහය මත ලිංග නිර්ණය කරන ජානය හැරුණු කොට එයට සම්බන්ධ වී එම වර්ණ දේහයට සම්බන්ධ වී පවතින වෙනත් ලක්ෂණ පාලනය කරන ජාන. පාට වෙනස් කරමු. ලිංග ප්‍රතිබද්ධ ජාන. ලෙස හඳුන්වයි. ලිංග ප්‍රතිබද්ධ ජාන ලෙස හඳුන්වයි. Okay, ඔන්න අපි මේ පාඩමේදී කතා කරනවා ලිංග ප්‍රතිබද්ධ ජාන වලින් හැදෙන, يعني අපේ මිනිසාට හැදෙන ප්‍රධාන රෝග දෙකක් ගැන. එකක් තමයි හීමොෆීලියාව, අනෙක රතු කොළ වර්ණ අන්ධතාව. එකක් තමයි හීමොෆීලියාව, අනෙක රතු කොළ වර්ණ අන්ධතාව. Right. අපි ලියමු තරුවක් දාලා මානව සමාජය තුළ හඳුනාගත හැකි. මානව සමාජය තුළ හඳුනාගත හැකි ප්‍රධාන ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ. ප්‍රධාන ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ දෙකකි. Simple A උඩට ගෙතියද ලියා ගන්න කොහෙන්ද දාලා A හීමොෆීලියාව simple B රතු කොළ වර්ණ අන්ධතාවය. හීමොෆීලියාව simple B රතු කොළ වර්ණාන්ධතාවය. Right. ඔන්න අපි යනවා මොකක්ද මේ හීමොෆීලියාව කියලා කියන්නේ කියලා. ඉතින් අපි දන්නවා අපේ ඇඟ තුවාල වුණොත් එතනින් ලේ ගලනවා. නමුත් විනාඩි කිහිපයක්, සමහරට තප්පර කිහිපයක්, විනාඩි කිහිපයක් යනකොට අර ලේ ගලන එක නවත්තන්න ලේ කැටියක් ඇති වෙනවා සමමක්. ඒක අපේ නිරෝගී භවයේ ලක්ෂණයක්. අපි නිරෝගී කියන එකට
එක සාක්ෂියක් එහෙම නොවන අය මේ සමාජයේ ඒ කියන්නේ තුවාලයක් ඇති වුණාම එයාගේ ඇඟෙන් අකණ්ඩව නොනවතීම රුධිරය වහනය වෙලා ඇඟේ තියෙන ලේ ටික සම්පූර්ණයෙන්ම ඉවත් වෙනකම් ලේ යන අපේ සමාජයේ අය ඉන්නවා. මේක ප්‍රවේණික රෝගයක්. ඒ තමයි පුතේ හීමොෆීලියා. ඇයි? පුතේ මේකට හේතුව රුධිරය කැටි ගැසීමට අවශ්‍ය වන ප්‍රෝටීන නිපදවන ජානය අපේ ඇඟේ නැහැ. ඒක තියෙනවා. හැබැයි ඒ ජානය නිලීන. හරිද? හදන ජානය තියෙනවා. හැබැයි ඒ ජානය නිලීන. එනම් පුතේ මේ ජානය තියෙන්නේ X කියන වර්ණ දෙයට ප්‍රතිබද්ධව. X කියන වර්ණ දෙයට ප්‍රතිබද්ධව තියෙන නිලීන ජානයක්. මෙන්න මේක නම් X කියන වර්ණ දෙය. මෙයා නම් X කියන වර්ණ දෙය. මේ X කියන වර්ණ දෙයයි මේ හරි තියෙන නිලීන ජානයක් තමයි හීමොෆීලියාව කියන රෝගී තත්ත්වයට හේතු වෙන ජාන. එහෙනම් ඔබ කල්පනා කරાવી එහෙනම් අපේ ඇඟේ X වර්ණ දෙයයි මේ ස්ථානයේ තියෙන මොකක්ද? පුතේ නිරෝගී පුද්ගලයෙකුගේ දෙයයි මේ ජානය වෙනුවට තියෙන්නේ මෙන්න මේ ජාන. ඒ කියන්නේ කැපිටල් H නිරෝගී ජාන. එහෙනම් මම කිව්වා X කියන වර්ණ දේහයට ප්‍රතිබද්ධ නිලීන ජානයක් නිසා තමයි හිමෝෆීලියාව කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ. අපි ලියමු තේ හිමෝෆීලියාව කියන මාතෘකාව ලියුවා යටින් ලියන්න රෝගයට හේතු. රෝගයට හේතු. රෝගයට හේතු. රෝගයට හේතු සාමාන්‍ය තුවාලයකදී පවා රුධිර වහනය ආරම්භ වීමෙන් පසු අකණ්ඩව රුධිර කැටි ගැසීමකින් තොරව රුධිරය වහනය වන්නේ නම් හීමොෆීලියා රෝගයේ ස්වභාවය. හීමොෆීලියා රෝගයේ ස්වභාවය එයයි. right. Okay. අන්න රෝගයට හේතු ඊළඟ මාතෘකාව. රෝගයට හේතු. ස්වභාවිකව රුධිරය කැටි ගැසීමට හේතු වන ජානය. ස්වභාවිකව රුධිරය කැටි ගැසීමට හේතු වන ජානය නිලීන වීම නිසා. වරහන තුලේ X වර්ණ දේහය මත පිහිටි. මෙම රෝගය ඇති වේ. මෙම රෝගය ඇති
TV. පුතේ මෙන්න මේ රූප දෙක යන ගන්නවා. පිටුවේ පත් පොතේ ඔයාලා ලියන්න යටින් මැද හරියෙන් මේ දෙන්න ඉඳලා මේ පැත්තේ ඉතලේ ගහලා ලියන්න නිරෝගී ඥානය සහිත X වර්ණදී. ඒ මෙයා මේ පැත්තේ ඊතලේ ගහලා ලියන්න රෝගී ඥානය සහිත रोगी जान सहित X वर्ण देह रोगी जान सहित X वर्ण देह right පුතේ හරි ඔන්න ඔහොම කියලා දැන් අපි හිතනවා පුතේ මේක තියෙන X වර්ණ දේහ මත විතරයි ඔබ මගෙන් ආවි ඒතර Y වර්ණ දේහ මත නැහැ මෙයා Y වර්ණ දේහ මත නැහැ ඒකයි මේ රෝග දෙකේම තියෙන විශේෂත්වය හිමෝෆීලියාවත් ඒ වගේම තව කවුද අර අපි කතා කරන රතු කොළ වර්ණාන්ධතාවයත් කියන දෙදෙනාගේම මේකී ලක්ෂණය මොකක්ද වෙන්නේ අන්න අපිට Y වර්ණ දේහය මත දක්නට ලැබෙන්නේ X වර්ණ දේහය මත තමයි මෙයා නිලීන ඥානයක් ලෙස දකින්න ලැබෙන්නේ හරිද එහෙනම් පුතේ ඔන්න අපි බලමුකෝ ඒ අනුව මේ අනුව මානව සමාජය තුල අපට දැක ගන්න පුළුවන් මේ වර්ණ දේහයේ මේ ඥානයේ පැවතීම හෝ නොපැවතීම මත ප්‍රධාන ප්‍රවේණී දර්ශ කීපයක්. අපි බලමු අපේ මානව සමාජයේ ඉන්න ස්ත්‍රීන් ගැන මොන වගේ කට්ටියද මෙන්න බලන්න මෙයා එක ස්ත්‍රියක් මේ ස්ත්‍රියගේ X වර්ණ දේහයක් මත තියෙන්නේ කැපිටල් H ඥානය. අනිකත් කැපිටල් H. එහෙනම් පුතේ මෙයා ගැන සලකා බලද්දී අපිට පේනවා මේ ඉන්නේ නිරෝගී ඔව් විශේෂ නෙමෙයි කාන්තාවක් නේද? නිරෝගී කාන්තාවක් නිරෝගී කාන්තාවක් හරි එතකොට මෙන්න අනිත් කාන්තාව කවුද X වර්ණ දේහය තියෙනවා එයාගේ තියෙන්නේ කැපිටල් H අනිත් X වර්ණ දේහය තියෙනවා එයාගේ තියෙන්නේ සිම්පල් H එහෙනම් අපිට පේනවා මොකක්ද මෙයා නිරෝගී නෑ එතන මෙයාට ලෙඩේ නෑ මෙයා මානව සමාජයේ හොඳයි හැබැයි මෙයා ගාව තියෙනවා නරක ගතියක් මොකද එයා පරම්පරාවට නිලීන ඥානය සම්ප්‍රේෂණය කරනවා ඒ කියන්නේ රෝගය ඒ නිසා මෙයා මගේ යාට කියන අපේ වාහකයෝ වාහකාවියෝ वाहकाव ඒ කියන්නේ වාහක කාන්තාව ඒ කියන්නේ පුතේ මෙයාලා මම තියාගන්නවා මෙයාලා දැන් හිතන්න මම වාහකයි කියලා මම වාහකයි කියන්නේ මට තුවාලයක් ඇති වුණාම මගේ ලේ යන එක නතර වෙන්නේ නෑ ඒක නතර වෙනවා මට එහෙම ලෙඩක් නෑ මෙයාට ලෙඩක් නෑ නමුත් මෙයාට පුළුවන් තමන්ගේ මෙයා කවදා හරි විවාහ වුණාම මෙයාගේ දරුවන්ට මේ ඥානය සම්ප්‍රේෂණය ඒකයි යවුනේ ඒ කියන්නේ බාහිරයෙන් බැලුවොත් මෙයා නිරෝගී වාහකයි කියන්නේ නිරෝගී කියන්නේ 100% නිරෝගී නේ 100% නිරෝගී නේ මෙයා යටින් ගින්දර ගෙනියන කාන්තාව හරි එහෙනම් මේ ඔන්න එක්කෙනෙක් මෙන්න තව එක්කෙනෙක් ඉන්නවා X simple H X
simple H කවුද මේ මෙයා රෝගී කාන්තාව ඇයි මෙයාගේ අර නිලීන ජාන දෙකම රෝගී හැබැයි පුතේ හිමෝෆීලියාව රෝගී කාන්තාව අපට අපේ සමාජයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි? උපතේදීම මෙයාලා මිය යනවා. උපතේදීම මිය යනවා. ඒ නිසා පොදුවේ කියනවා හිමෝෆීලියාව කාන්තාවන් හිමෝෆීලියාව සහිත කාන්තාවන් නේ ඉන්නවා නම් ඉන්නේ වාහක කාන්තාවන් විතරයි. ඔය පුතේ මානව සමාජය තුල හිමෝෆීලියාව කියන රෝගී ස්වභාවය අනුව අපේ කාන්තාවන්ගේ ප්‍රවේණී දර්ශකයි. පුතේ මෙන්න බලන්නකො මේක. මම යනවා පිළිවි පැත්තට. පුරුෂයන් පැත්තට. බලමු මානව සමාජය තුල මෙවැනි පුරුෂයන් අපට හඳුනා ගන්න පුළුවන් කොහොමද හීමෝෆීලියාව සම්බන්ධ. ඒ මෙන්න බලන්නකෝ මෙයාගේ X කියන වර්ණ දේහය තියෙනවා. හැබැයි නිරෝගී. කියන්නේ පුතේ X වර්ණ දේහේ කැපිටල් X තියෙන නිසා නිරෝගී පිරිමි. රත්තරන් කොළු පැටව නිරෝගී පිරිමි. පුතේ ඒ වගේම මෙන්න ඉන්නවා තවත් කෙනෙක්. එයා මත එක්සිව ලිංගම් ප්‍රතිබද්ධ ඡානය කියන්නේ සිම්පල් H. ඒ අනුව පුතේ අපි කියනවා මෙයා රෝගී පිරිමි. ඒ පුළුවනිද හිමෝෆීලියාව සම්බන්ධ වාහක පිරිමියක් වෙන්න බෑ. ඇයි? වාහක වෙන්න නම් එක ඡානයක් ප්‍රමුඛ වෙන්න ඕනේ. අනෙක් ඡානය නිලීන වෙන්න. මේ වගේ. ඉතින් මෙහෙම වෙන්න නම් එකම ජාතිය වර්ණ දේහ දෙකක් තියෙන්න ඕනේ. නමුත් මෙයාලගේ ඉක්මනේ පිරිමින්ගේ X එකයි Y එකයි. ඒ නිසා පුතේ පිරිමින්ගේ වාහකයෝ නැහැ. පිරිමි ගත්තාම එක්කෝ රෝගය තියෙනවා නැත්තම් නැහැ. මේ වගේ නෙමෙයි. ඒ යටින් ඉඳලා ගෙනියන්නේ මෙයාලගේ තියෙනවා නැත්තම් නැහැ. දොන්නම් දොන් සිමන්නම් සිමන් දෙකෙන් එක. ආයි වහලා ගන්න ක්‍රමවේද නැහැ. right. පුතේ මෙන්න මානව සමාජයේ පුතේ මෙන්න මේකම අපට වෙනත් විදියකට නිරූපණය කරන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ ප්‍රවේණී දර්ශය වෙනස් විදියකට නිරූපණය කරන අවස්ථාවක් තියෙනවා. මෙන්න බලන්න. මෙයා ගාව තියෙන්නේ XX නේ. X ටිකක් ඈඩ් කරලා ලියනවා XX. බොඩි ස්පේස් එකක් කියනවා. පුතේ මෙයා ගාව තියෙන ඡානය කැපිටල් H. අන්න ඒ කැපිටල් H අපි උඩින් ලියනවා. දර්ශකයක් වගේ. කැපිටල් H අපි උඩින් ලියනවා දර්ශකයක් ලෙස. ඔන්න මේ මෙන්න මේ නිරෝගී කාන්තාවක් නිරූපණය කරන්න පුළුවන් අනෙක් ක්‍රමය රූප ප්‍රවේණී දර්ශකයක් අනුව. පුතේ මෙන්න බලන්නකෝ මේ වාහක කාන්තාව. එතකොට වාහකය කොහොමද පෙන්වන්නේ? X ලියුවා. එයා ගාව තියෙන්නේ කැපිටල් H සිම්පල් H. අනවාහක කාන්තාව අපි නිරූපණය කරන තව විදියක් ප්‍රවේණ විද්‍යාව. ඒ වගේම රෝගී කාන්තාව ගත්තොත් X simple H awesome X simple H රෝගී කාන්තාව. okay මෙතන අපි ලියමු සමාජයේ නැත. දරවල වඩා පාඩුවෙන් දේව ගන්න. හරි. එහෙනම් මෙයා කියමු ඒ විදිහට. නිරෝගී පිරිමි X capital H Y. රෝගී පිරිමි X
simple h y හරිද එහෙනම් x capital H y x simple h y හරි නේද right පුතේ ඔන්න ඔය ටික ලියා ගන්න අපි මෙහෙම ලියලා ලියමු මානව සමාජය තුල දැකගත හැකි හීමොෆීලියාව සම්බන්ධ රූපානුදර්ශ පහත ආකාරයට නිරූපණය කළ හැක right ඔන්න පුතේ ඕකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න අක්කා ස්ක්‍රීන්ෂොට් එකක් ගාගෙන තියාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා තියාගන්න ඉඩ තියන්න නැත්නම් වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න පුළුවන් right වෙලාව දෙන්නේ නැහැ මම ඔයයි අපි ලියාගනිමු පිට දැන් ගාන ඔන්න ගණන් හදනගෙන ලියමු q එක මානව සමාජය තුල නිරෝගී පිරිමියෙක් පාවුනේ බලන්නකො මොකද වෙන්නේ කියලා නිරෝගී පිරිමියෙක් හිමෝෆීලියාව සම්බන්ධ වාහක ස්ත්‍රියක් සමග ඒ කියන්නේ වාහකාවියෙක් නේද වාහක ස්ත්‍රියක් සමග විවාහ වේ ඔවුන්ට ලැබෙන දරුවන් රෝගී වීම ප්‍රතිශතය කුමක්ද පුතේ කවුද අපේ එතකොට අම්මයි තාත්තයි කවුද මේ විවාහ වුනේ නිරෝගී පුරුෂයා ඒ කියන්නේ මේ වගේ කාත් එක්කද විවාහ වෙන්නේ වාහක කාන්තාවක් ආන් ඒ නිසා මම දෙමව්පියන් ලෙස දෙවඩ බලා ගන්න දෙමව්පියන් ලෙස ගන්නවා ඔන්න ඔයලා කවුද නිරෝගී පිරිමියයි වාහක කාන්තාව හරි parents B මෙතනින් මම ගන්නවා පුතේ ගැහණු කෙනා කවුරු ඉස්සෙල්ලා ගත්තත් කමන්නේ ගැහණු කෙනා හෝ පිරිමි කෙනා හරි කවුරු ඉස්සෙල්ලා ගත්තත් කමක් නැහැ මම ගන්නවා ගැහණු කෙනා මෙයා කවුද පුතේ වාහක ස්ත්‍රිය මේ පුතේ මේක ලියන්න යන්න ඕනේ නැහැ අමතිස්සේ මම උඹට පළවෙනි ගාන නිසා දෙන්නේ මෙන්න පිරිමියා එයා කවුද නිරෝගී රත්තරන් කොළපැටියා නිරෝගී පිරිමියා පුරුෂයා දැන් අපි අඳිනවා මේ දෙන්නට අදාළ මොනවාද අන්න ප්‍රවේණී දර්ශන වාහක ස්ත්‍රිය X capital H X simple H निरोगी पुरुषा X capital H Y आने मत ने
ඔබ දන්නවා පුතේ මොකක්ද? ඕනෑම ජීවියෙකු ප්‍රජනනය කරනකොට එයා හදනවා ජන්මාණු. එයා හදනවා ජන්මාණු. ජන්මාණු හදන විදිය මම කියා දුන්නා. කොහොමද? මෙයාගේ වර්ණ දේහ යුගල එක් එක් ජන්මාණුවට ස්වාධීනව වියුක්ත වෙනවා. වෙන් වෙනවා. එහෙනම් මෙයාගේ ජන්මාණු එකක් තමයි මේ. එයා X capital H. මෙයාගේ ජන්මාණුවක් තමයි මෙයා. the X capital simple H. නේද? right. ඔන්න දෙන්න වෙන්නුනා. මේ කවුද? මේ ඇවිල්ලා දෙමව්පියන්ගේ ජන්මාණු. මේ ඇවිල්ලා දෙමව්පියන්ගේ ජන්මාණු. right? හරි. පුතේ ඔන්න අපි යමුකෝ නිරෝගී පුරුෂයාගේ ජන්මාණු වලට. මොනවාද නිරෝගී පුරුෂයාගේ ජන්මාණු? X capital H. ආයෙමත් මේ අනිත් එක වෙනම ලියමු. y OD y. ඔකට පැහැදිලි ඇති දැන්. මෙයාගේ කෙනෙක්ගේ තියෙන ඒවා ඌරණ විභාජනයේ වෙන් වෙලා යනවා. වෙන් වෙලා යනවා. හරි. ටක් ගාලා ගන්න පුතේ මේ මෙතන කර ගන්න මේ p ගේ ජන්මාණු. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න මේ එක ජීවියෙකුගේ ඕනම ජන්මාණුවක් තවත් ජීවියෙකුගේ ඕනම ජන්මාණුවක් එක්ක ස්වාධීනව එකතු වෙන්න තියෙනවා ස්වභාව ධර්මයේ නීතියක්. එහෙනම් අපි හිතමු එක්කෙනෙක් ගන්න. එක තැනකින් මෙයා යනවා මෙයාත් එක්ක. බලන්න ඇති වෙන්නේ මොනවද කියලා. මෙයාගෙන් ආවා මවගෙන් ආවා නිරෝගී ජානය X පියාගෙන් ආවා නිරෝගී X ජානය අයියෝ. එහෙනම් ඔන්න අපට හැදෙනවා සම්භාවිතාවක් තියෙනවා නිරෝගී කෙලිපැටික්කියෙක්. නිරෝගී කෙලිපැටික්කියෙක් මේකී දිය යටින් ගින්දර ගෙනියන එකක් නෙමෙයි. මේකී නිරෝගී මේ පළවෙනි පරම්පරාව. හරි. බලන්න තවත් අවස්ථාවක්. මෙයාට පුළුවන් මෙයාත් එක්ක සංයෝජනය වෙන්න. මේ පුතේ සම්භාවිතාව විය හැකියාවන් මේ පෙන්වන්නේ මම. අන්න එතකොට බලමු වෙන්න පුළුවන්ද? එතකොට පුළුවන් මෙයාත් එක්ක මෙයාත් එක්ක මෙයා අවුදදුනේ නිරෝගී කොළු පැටියෙක්. අය පුතේ නිරෝගී කොළු පැටියෙක් මම. හරි. එහෙනම් මෙන්න ඔය එක අවස්ථාව. මෙන්න ඊළඟ අවස්ථාව. ඒ කියන්නේ අම්මගේ මෙන්න මේ ජානය මොනද තමයි බරපතල තත්ත්වය තියෙන්නේ. මේ ජානයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මෙයාට. එයාට එතකොට හැදෙන්නේ කවුද බලන්න. අන් X simple H ඊළඟට X අපි ඉස්සෙල්ලා කැපිටල් එක කියන ඉස්සරහා ලියනවා කැපිටල් H simple H. right. මොකෙද්ද මේ? කාන්තාවක් මොනවගේද? වාහකයි. නදී යටින් ගින්දර කියන කාන්තාව වාහකයි. right. මෙන්න ඊළඟ අවස්ථාව. මෙයාත් එක්ක මෙයා සංයෝජනය වෙන්න පුළුවන්. අන්න එතකොට මොනවද ඇති වෙන්නේ? මෙයාගේ X simple H අයියෝ ශාම් මොකද උනේ?
අයියෝ රෝගී පිරිමි අන්න අපි ඔන්න ඕකට යටින් ලියන්න ඕනේ මෙයාලගේ තත්ත්වය මොකක්ද රෝගී ගෑන් රෝගී පිරිමි ඊළඟට මෙන්න රෝගී වාහක ගැහැණු මෙන්න ඊළඟට රෝගී පිරිමි අන්න පුතේ ඔක අඳ ගන්නකෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න අපේ අහන්න බලන්න ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. අහන ප්‍රශ්නය මෙයාලට ලැබෙන රෝගී දරුවන්ගේ ප්‍රතිශතය. පාඩමේ සටහනෙන් පේනවා දරුවෝ 4 දෙනෙක් ලැබීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ 4 දෙනාගෙන් එක්කෙනෙක් තමයි රෝගී වෙන්නේ. මෙයා වාහකනේ මම රෝගී කියලා ගන්නෙ නෑ. වාහකයි. නමුත් එයා ඒ ජීවියා නිරෝගී. යාට රෝගේ නැහැ. රෝගේ යටින් ඉස්සරින් කෙනෙක් බෑ. නමුත් මෙයාට රෝගේ නැහැ. ඒ නිසා රෝගී අය 4න් 1යි ප්‍රතිශතයක් ලෙසින් වෝටින් 100%. එනම් ඔබගෙන් මේ විවිධ ප්‍රශ්න මේකෙන් අහන්න පුළුවන් නේද? රෝගී ප්‍රමාණය, නිරෝගී ප්‍රමාණය නේද? එතන නිරෝගී අය ගත්තාම මෙයත් අයිති. ඒ කියන්නේ මෙයත් අයිතියි. මෙයා මේ ආත්ම දිනෙමේ මේ පරම්පරාවේදී එයා නිරෝගී. නම් ආක එක් තමයි. නමුත් අපි ගන්නෙ නිරෝගී පැත්ත. right. හරි නේද? පුතේ මෙන්න තව හෝම්වර්ක් එකක් මම දෙන්නම්. Q2 මේක යාගන්න පුතේ. ටැග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. හරි Q2 හිමෝෆීලියාව සම්බන්ධ රෝගී පුරුෂයෙකු හිමෝෆීලියාව සම්බන්ධ රෝගී පුරුෂයෙකු වාහක ස්ත්‍රියක සමග විවාහ වේ. රෝගී දරුවන් ලැබීමේ ප්‍රතිශතය කුමක්ද? රෝගී දරුවන් ලැබීමේ ප්‍රතිශතය කුමක්ද? පුතේ ඔන්න ඒකට දැන් ඔයාලා මේ ගාන හදන්න ලියන්න ඉඩ ගියානේ යම් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයක්ම ඉඩ තියන්න. දැන් ඔයාලට පුළුවන් මේක පස්සේ හදන්න දැන් හදන්න පුළුවන්. මොකද වීඩියෝ එකනේ යන්නේ. ඒ නිසා වීඩියෝ එක පෝස්ට් කරලා හැදුවා. පුතේ මෙන්න බලන්නකෝ වැඩේ. මේකම ඔන්න අහගන්න හොඳට. මම මේක නෝට් එකට දෙන්නේ නෑ. ඒක නිසා හොඳට අහගන්න. මේකම දැන් අපිට විභාගෙදී අහනවනේ මේවා. විභාගෙදී අහුවම පුතේ මේව දැන් ඉන්න පුළුවන්. නේද? විභාගෙදී මෙව්ව දැන් ඉන්න බෑ. ඒ නිසා අපි මේකට පොඩි කෙටි ක්‍රමයක් භාවිතා කරමු. කෙටි ක්‍රමයක්. පුතේ මොකක්ද කෙටි ක්‍රමය? මෙතන ඔයාලට මතකයිනේ මම අර කිව්වා තව ක්‍රමයක් වරහන් තුල දුන්නේ. එහෙනම් මෙයා මේ පුද්ගලයා ලියන්න පුළුවන් තව ක්‍රමයක් මොකක්ද? x capital H මේ විදිහට නේද? x capital H x simple H. කොහොම ලියන්න පුළුවන්?
right. පුතේ මෙයා කියන්න පුළුවන් කොහොමද? X capital H Y. එහෙනම් පුතේ ඔන්න මේ අරක මේක පැන්සලෙන් වගේ ලියාගලත් කමක් නැහැ. මොන කෙටි ක්‍රමේ මේක මේ ක්‍රමේ කියනවාලාගේ අක්ෂරේ අභ්‍යාස කරනවා. ප්‍රශ්නයක් අහලා. ඒක මම මේක වැඩි කතා කරන්නේ. ඒ නිසා පුතේ ඔන්න මෙයා වෙනුවට මෙයා ලියන්න පුළුවන්. මෙයා වෙනුවට මෙයා ලියන්න පුළුවන්. මොකද මෙතනදී උනේ මේවා දෙකට බෙදුනානේ. මෙයා දෙකට බෙදුනා. මෙයා දෙකට බෙදන්න පුළුවන්. તો මෙයා අපිට ලියන්න පුළුවන් X capital H අන්න ජන්මානවා. ඒ මම ඔබට කියලා දී වර්ණ දේහ ලියනකොට අන්න එකක් කියන්න ඕනේ. වර්ණ දේහ වලින් ප්‍රවේණී දර්ශන නිරූපණය කරද්දී සේරම කට්ටිය රවුම් කරනවා. ඇයි? වර්ණ දේහ තුන න්‍යෂ්ටිය පෙන්වන්න ඕන නිසා අපි සමස්ත සටහනේ තියෙන හැමෝම ලම රවුම් කරනවා. නමුත් මම පුතේ අපි අර ඉංග්‍රීසි අපරෝණ මතකයිද මුලදී capital T ඒකේ රවුම් කරේ කවුරු විතරයිද? ජන්මාණු විතරයි. අන්න මේක ඒ වගේ එකක්. මේකෙදී මෙයා රවුම් කරන්නේ නැහැ. හැබැයි මෙයා රවුම් capital X sorry simple H capital H. මේ X H මේක මම ඕනම් ඔයාලට මෙයා කරන්න වෙන පාඩ පැන කිලිවක් කවන්න නේද? මේක දෙයින් වෙනවා. මෙයා තමයි එක්කනේ X capital H X sorry Y පච්චා Y then මෙයාත් එක්ක මෙයා මෙයාත් එක්ක මෙයා එතකොට කවුරු බලන්න හැදෙන්නේ X capital H මෙතන X capital H Y මෙතන X මෙතන ගන්න බලන්න capital H X simple H මෙතන X simple H Y මේක රවුම් ගාගා ඉන්නවට වඩා ලේසි මේ විදිහට දාගන්න එක. ඔයාලා අර Q එකේ යනපු ප්‍රශ්නේ පටලවන්න නැති වෙන්න ඔයාලට තීරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේවත් දාන්න. පස්සේ ආයි බලන්න එපා පොලේ මොකද්ද මේ රවුමකුත් කියනවා මේකකුත් කියනවා. ওই දෙකෙන් එකයි වනේ. ওই දෙකෙන් එකයි භාවිතා කරන්න ඕනේ. මම කිව්වේ මෙයාලා කරනවා නම් හැම එක්කෙනාම රවුම් කරන්න ඕනේ. ඉංග්‍රීසි අකුරු ලියනවා නම් ජන්මාණු පමණයි අපි රවුම් කරන්නේ. right. හරිද? ඔන්න කරත් හරි. එහෙනම් පුතේ අපි එනවා අපේ ඊළඟ රෝගය. ඒ රෝගය තමයි රතු කොළ වර්ණාන්ධතාවය. රතු කොළ වර්ණාන්ධතාවයේදී ඔන්න අපි දැනගන්න ඕනේ මොකද්ද මේ රෝගය? මාර ෂෝක් දෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ වගේ අයට පරිසරයේ තියෙන රතු පාට දේවල් පේන්නේ කොළ පාට විදියට. ඒ වගේම කොළ පාට දේවල් පේන්නේ රතු පාට විදියට. ඕක රතු කොළ වර්ණාන්ත. තව සෙට් එකක් ඉන්නමුද මේ වගේ. මේ උන්ට එයාලට පරිසරයේ තියෙන එක පාටක්වත් පේන්නේ. පරිසරයේ තියෙන එකදු පාටක්වත් පේන්නේ. ඒ කියන්නේ පරිසරයේ තියෙන සේරම පාටවල් කළු සුදු ලෙස තමයි තියෙන්නේ. කළු සුදු ලෙස. කළු සුදු. අර ඉස්සර කාලේ ෆොටෝස් වගේ. ඉස්සර කාලේ චිත්‍රපටි ඔයාලා ඔය දැන් මේ දවස්වල මේ සිංහල වලට බැද්දේ ගමුවේම ෆිල්ම් එක බලනවානේ නේද? ඒ වගේම මොකද්ද මේ අනිත් අය තුම්මන් හන්දිය වගේ ෆිල්ම්ස් නේද? අන්න ඒවා තනිකර කළු සුදු black and white. ඔබ බලලා තියෙනවා නම් හරි පුතේ ඇයි අන්න ඒ වගේ අපට හොඳට පාට පේනවනේ නේද? දැන් ඔයාලට පේනවා මේක නිල් පාටයි කියලා. රතු පාටයි. හරි. පේනවා නිල් පාටයි කියලා. දම් පාටයි කියලා. එහෙනම් ඒ වගේ පරිසරයේ තියෙන වර්ණ අපට පේනවා. නමුත්
මේ වර්ණාන්ධතාවයේ තියෙන අයට පේන්නේ රතු පාට කොළ පාට වෙලා කොළ පාට රතු පාට වෙලා. මේක තමයි මේ රෝගයේ ස්වභාවය. මේ රෝගයේ ස්වභාවය. ඇයි හේතුව? හේතුව අන්න අපේ ඇසේ දෘෂ්ටි විතානය මත වර්ණය සංයෝජනය කිරීමට අදාළ ඥානය. වර්ණ සංයෝජනට අදාළ ඥානය මේ වගේ අයගේ නිලීන අපේ ප්‍රමුඛ නිසා අපට ඒක නෑ. ඒක නිලීන වුණොත් අන්න ඒක අපට දකින්න ලැබෙනවා. ලියමු වර්ණාන්ධතාවය. ඒකේ අනුමාතුකාවක් ලෙස ලියන්න ඉස්සෙල්ලා වගේම රෝගයේ ස්වභාවය. පරිසරයේ ඇති රතු පැහැය කොළ පැහැය ලෙසත් රතු පාට කොළ පාට රතු පැහැය කොළ පැහැය ලෙසත් කොළ පැහැය රතු පැහැය ලෙසත් දර්ශනය වේ නම් දර්ශනය වීමේ රෝගය වේ. තරුවක් දාලා උලක් කරලා තරුවක් දාලා යන්න මෙය මිනිසා සතු බහුලතම ප්‍රවේණික ආබාධයයි. right. රෝගයට හේතු අනුමාතුකාව. රෝගයට හේතු රතු සහ කොළ වර්ණය සංයෝජනයට අදාළ රතු සහ කොළ වර්ණ සංයෝජනයට අදාළ ඡානය නිලීන වීම වරහන් ඇතුලේ X වර්ණ දේහය මත වරහන් වාලා මෙම රෝගය ඇති වේ. එන්න මේකේ පොඩි අවුලක් තියෙනවා. මොකද පරිස්සමෙන්. මොකද දන්නවද? මේ වර්ණාන්ධතාවය අපි සංකේතවත් කරන්නේ C වලින්. color blindness නිසා C වලින්. ඉතින් C ජාතිර එකක් තියෙනවා. මේ තමයි නිරෝගී එක. capital C. අපේ දරුවන්ගේ මේ C දෙක වෙනස් වෙන්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙක් කියන C capital ද simple ද කියලා අඳුර ගන්න බෑ. ඒ නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙලා නිරෝගී ඥාන
capital C ලොකුවට ලියන්න. නිරෝගී ඥානය ලොකුවට ලියන්න. right. මේක අඳ ගන්න පුතේ. මේක අඳ ගන්න. නිරෝගී පුද්ගලයා කියන්නේ නිරෝගී නිරෝගී පුද්ගලයානේ අපි නිරෝගී වර්ණ දෙන්නේ. නිරෝගී වර්ණ දෙන්නේ. රෝගී වර්ණ. निरोगी वर्ण देह रोगी वर्ण හරි ඒ කියන්නේ මේකත් එක්ස්ට්‍රා ප්‍රතිපද නිලීන ඥානයන් නිසා තමයි යන්නේ මේ තත්ත්වයට තිබුණොතින් මෙයා වුණොතින් තමයි එන්නේ රයිට් අර වගේම පුතේ දෙන සමානයි හොඳේ හිමොෆීලියාවයි මේක අතර ලොකු සමානතාවයක් තියෙනවා ඒ නිසා ඔබට මේක තේරුම් ගන්න ලොකු අමාරුවක් ලැබෙන්නේ නැහැ පුතේ මෙන්න බලන්න පුතේ මේ අනුව මානව සමාජය තුළ දැක ගන්න පුළුවන් මෙන්න මේ රෝගී තත්ත්වය ප්‍රවේණි දර්ශ කීපයක් මෙන්න බලමුකෝ කාන්තාව ගත්තොත් කාන්තාව පුතේ මෙන්න එක්කෙනෙක් මෙයා ගැන මොකද කියන්නේ ડોක්ටර් සී මෙයා ගැන මොකද කියන්නේ මෙයා පුතේ නිරෝගී කාන්තාව රතු කොළ වර්ණාන්දසාවය සම්බන්ධයෙන් නිරෝගී කාන්තාව එනම් පුතේ මේකම ලියන්න පුළුවන් තව ක්‍රමයක් මට කියන්නකෝ අර කෙටි ක්‍රමය මොකක්ද x capital C x capital C දැන් ඔයාලට පුළුවන් ඊළඟට මෙයා බලන්නකො පුතේ මෙයා capital C ඒත් එක්කම මෙන්න මෙයා simple C හරිද මෙයා वाहक स्त्रियाव वाहक पुरुषයන් පුතේ කොහොමද මෙයා මේ විදිහට ලියන්නේ x capital C x simple C මෙන්න අනිත් එක්කෙනා දෙන්නම සිම්පල් එහෙනම් මොකද කියන්න පුළුවන් පුතේ මෙයා රෝගී කාන්තාව අන්න පුතේ අර ලියුකේමියා මොසලි හිමොෆීලියා වගේ කාන්තාව රෝගී වුණාම මැරෙන්නේ නැහැ මානව සමාජය තුළ මේ වගේ රෝගීන් දැක ගන්න පුළුවන් කාන්තාව දැක ගන්න පුළුවන් ඒ කියන්නේ x simple C x simple C right පුතේ ඔන්න පිරිමි රත්තරන් ඇයවා මෙන්න පුතේ x capital C y එයා නිරෝගී පිරිමියෙක් නමුත් බලන්නකො මෙයා ඇවිල්ලා මෙයා නිරෝගී පිරිමි මෙයා රෝගී පිරිමි කොහොමද මෙයාගේ ලියන්න පුළුවන් අර අපි ලියපු විදියට x capital C y කවුලක් නැහැ y ට මොකුත් නැහැ x simple C y හරි ඔයගොල්ලෝ ආත්මේම දරුවක් දාලා ලියාගන්න පුතේ රතු කොළ වර්ණාන්දතාවය සම්බන්ධයෙන්
රතු කොළ වර්ණාන්දතාවය සම්බන්ධයෙන් මානව සමාජය තුළ දැකගත හැකි ප්‍රවේණී දර්ශ කීපයක් පහත දැක්වේ. ප්‍රවේණී දර්ශ කීපයක් පහත දැක්වේ. අපි ගන්න පුතේ මේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන පස්සේ දාලා නැත්නම් දැන් මම පෝස්ට් කරලා ගන්න. right හරි right මේ ගාන ලියාගන්න අපි රතු කොළ වර්ණාන්දතාවය සම්බන්ධයෙන් නිරෝගී පුරුෂයෙකු වාහක ස්ත්‍රියක සමග විවාහ ලැබෙන දරුවන් රෝගී වීමේ සම්භාවිතාවය සොයන්න. right පුතේ මම අර ක්‍රමෙන් අපි මෙන්න මේ ක්‍රමයට යනවා. මේ ක්‍රම තෝරන්න පුළුවන්. හොඳයි. මේ ක්‍රම වදින්න පුළුවන් නම් මේ ක්‍රම try කරන්න. ඊට අමතරව right කවන්න. අපි අරකින් මනිමු. මේකෙන් මනින්න පටන් ගමු. දෙකම යමු අර විදියට මම පැත්තෙන් මේකක් දාන්නම්. හරි. බලන්න පුතේ. හැබැයි ඔබට රචනා ප්‍රශ්නයක් ආවොත් රචනා ප්‍රශ්නදී මේ ක්‍රමයම අනුගමනය කරන්න. නමුත් බහුවර්ණ ප්‍රශ්නකදී එච්චර ඕනේ අපේ උත්තරේ විතරයි නේ ඕනේ. මේ වගේ මේ ක්‍රමයට ඔබට එන්න පුළුවන්. කවුද අපේ දෙන්න? එක්කෙනෙක් නිරෝගී පිරිමියා. මෙයා. අනෙක් වාහක ස්ත්‍රිය. මෙයා. නිරෝගී පිරිමියා වාහක ස්ත්‍රිය. අන්න දෙමව්පියෝ. right. ඉක්මනින් අඳ ගන්නකො පළවෙනි පියවර. ඉක්මනින් යන්න. නිරෝගී පිරිමියයි වාහක ස්ත්‍රියයි. මෙන්න දෙමව්පියෝ. මෙන්න අම්මා. කවුද? වාහක ස්ත්‍රිය. අම්මා වාහක ස්ත්‍රිය. මෙන්න පියානෝ. කවුද? නිරෝගී පියානෝ. නිරෝගී පුරුෂයා. අපි අඳිමු. මෙන්න වාහක ස්ත්‍රිය.
x x වෙනස මෙයාගේ capital C මෙයාගේ simple C වෙන නිරෝගී පුරුෂයා x y නිරෝගී නිසා capital C මේ තමයි දෙමව්පිය මෙන්න ජන්මාණු P ගේ ජන්මාණු බලන්න පුතේ අම්මගේ ජන්මාණු මොනවාද අම්මා හදනවා ජන්මාණු දෙකක් එක ජන්මාණුවක් X වර්ණ දේහය මත නිරෝගී ජානය තියෙන ජන්මාණු අනෙක් ජන්මාණුව නිරෝගී X වර්ණ දේහය මත රෝගී ජානය තියෙන ජන්මාණු මෙන්න තාත්තත් හදන ජන්මාණු දෙකක් එකක් තමයි X වර්ණ දේහය මත නිරෝගී ජානය තියෙන ජන්මාණුව අනෙක තමයි Y වර්ණ දේහය මත මුකුත් ජානයක් නැහැ හිමෝ රතුකොළ වර්ණාන්තතාවය සම්බන්ධ මෙන්න අපි යනවා පුතේ පළවෙනි පරම්පරාවට පළවෙනි පරම්පරාවේදී මොකද වෙන්නේ මෙයත් එක්ක මෙයා සම්බන්ධ වෙනවා ඒ කියන්නේ මෙයා X වර්ණ දේහය මත capital C මෙයා X වර්ණ දේහය මත capital C කවුද දෙන්නේ පුතේ නිරෝගී කෙලිපැටික්කියෙක් නිරෝගී කෙලිපැටික්කි පුතේ මෙන්න අනිත් එක මෙයත් එක්ක මෙයා යනවා කොහමද X capital C අනෙක Y පුතේ නිරෝගී කොළු පැටියෙක් මයි පුතේ නිරෝගී කොළු පැංචා අර මෙන්න අනෙක් ජන්මාණු නේ නපුතේ බරපතල ජන්මාණු මෙයයි ඔන්න හැදෙනවා X capital C මෙයාගේ X simple C කවුද පුතේ වාහක කාන්තාවේ හරි මෙන්න ඊළඟට මෙයා රෝගී කොළු පැටියෙක් එනම් මෙතන රෝගී ඉන්නවා එක්කෙනෙක් මෙයා කොළුව විතරයි රෝගී අතරින් එකයි 100ට 25 යන රෝගී දරුවෙක් ඇතිවීමේ සම්භාවිතාවය 125යි හරි අද ගන්න ඉක්මන් right අර විදියටම අපි දැම්මොත් මේකේ අර කෙටි ක්‍රමය අපි ඒකත් පැන්සලෙන් අරගෙන පාඩ ලියා ගන්න X capital C X simple C මෙතන X capital C Y මෙතන X capital C ජන්මාණු round කළා මෙතන X simple C ජන්මාණුවක් round කළා මෙතන X capital C ජන්මාණුවක් round කළා 1 අදනවා මේකේ X capital C X
capitals. Make X capital C5. Make X capital C, X simple C. Make it X simple C5. Shine. ඔන්න පුතේ අපි මේ වෙනකොට කතා කළා මානව ප්‍රවේණික ආබාධ වලින් ඡාන ලිංග ප්‍රතිබද්ධ ඡාන නිසා ඇතිවන්නා වූ අවස්ථාවක්. ලිංග ප්‍රතිබද්ධ ඡාන නිසා ඇතිවන්නා වූ රෝග දෙක. අපි යනවා ඊළඟට අපේ ඊළඟ එක. මේක ලියාගෙන ඉවර කරන්න අක්කෂෝක් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මම අදාළි ආගන්න මම කරනවා. පුතේ ඔන්න මාතෘකාව ලියන්න අපේ දෙවැනි අවස්ථාව මොකක්ද? ඡාන විකෘති නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ. ඡාන විකෘති නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ. මෙන්න මේ ඡාන විකෘතියක් කියලා කියන්නේ ඡානයක් හිටපු ගමන් වෙනස් වෙන්න පුළුවන්. දැන් මම හිතන්නකෝ මේ වගේ දෙයක්. මම උදාහරණයක් කියන්නම්. මම කියනවා කාට හරි මෙන්න මේ කොලේ ෆොටෝකොපියක් ගන්න. මේක මොනවා හරි ලියලා තියනවා කියලා මගේ ගාවක් තිබුණේ මෙච්චරම. මේ කොලේ ෆොටෝකොපියක් ගන්න. හරි මම මේක අඳින්නම් කොහොමද හරි එතකොට දේශීනේ නේද? අපි ලියමු යුරේකා කියලා. කොහොම ලියපු කොළ තිබුණේ මයි ගාව එකයි. කොහොම ලියපු කොළ තිබුණේ මයි ගාව එකයි. මම මේක කවුරු හරි ළමෙක් මගෙන් ඉල්ලනවා මම මේක දෙනවා. උතේ මේක ෆොටෝකොපි කරන් එන්නකෝ. රයිට්. එයා ෆොටෝකොපි කරන්න ගියා. ෆොටෝකොපි කරනකොට ෆොටෝකොපි කරන කෙනා අතින් මෙන්න මෙහෙම නැමිලා තමයි මේක ෆොටෝකොපි උනේ. ෆොටෝකොපි කරන කෙනා අතින් මේක මෙව නැවිලා තමයි ෆොටෝකොපි උනේ. ඒ කියන්නේ මොකක්ද? මම මේකෙන් කොපි 50ක් ගහන්න කිව්වා නම් අර කොපි 50 වදින්නේ නැමිලා. අනේ පුතේ මාර වැඩේනේ. මම දැන් ඒකට මේක දුන්නා ෆොටෝකොපි කරන්න. මේකත් මේ දීප් එක එයා නැති කරගෙන. නැත්තම් ෆොටෝකොපි කරන කෙනා නැති කරලා. නැති කරලා කියලා කොහේ හරි උලගෙන ඉන්නේ. දැන් මටත් නෑ මේක. පුතේ මේ මොකක්ද උනේ? මේක තමයි ඔරිජිනල් එක. හැබැයි ෆොටෝකොපියේ වැදුනේ මොනවද? අන්න වෙනස් වෙච්ච එක. මෙන්න මේ වගේ වට අපි කියනවා පුතේ විකෘති, මියුටේෂන්ස්, ප්‍රභේදන. මේ දවස්වල අහනවා ඔබ. ඇල්ෆා බීටා කියන්නේ ප්‍රභේදන. කොරෝනා වෛරසයේ වෙනස්කම් ප්‍රභේදන. එනම් පුතේ මෙන්න මේ ඕනෑම වර්ණ දෙයක තියෙන ඡාන භස්ම අණුපිළිවෙල වෙනස් වෙන්න පුළුවන් විවිධ හේතු නිසා. සමහර හේතු කිසිම හේතුවක් නැහැ. ස්වයං සිද්ධව ඉබේම වෙනස් වෙනවා. දැන් මේ ඉබේ වෙනස් වෙච්ච එක. ඉබේම වෙනස් වෙනවා. පුතේ ඔබට අහලා ඇති අර හිරෝෂිමා නාගසාකි ඛේද වාචකය. බෝම්බ එලපු අවස්ථාව. තවම ඒ රටේ බී වෙනවා. අන්න ඒ විකෘති නිසා ඇතිවෙච්ච ධර්ම. ඒ කියන්නේ ඔරිජිනල් භස්මාණු පිළිවෙල මොකක් හෝ නිසා විකෘති වෙනවා. විකෘතිය. අන්න පුතේ විකෘති වෙන අවස්ථා තුනයි. එකක් ස්වයං සිද්ධව ඉබේම කාගේවත් බලපෑමක් නැතුව විකෘති ඇති වෙන්න පුළුවන්. නේද? ඒ වගේම සමහර විට අහිතකර කිරණ වැදුනා. මේකනේ අපි කියන්නේ වැඩිපුර ඔය එක්ස් කිරණ වලට යොමු වෙන්න එපා කියලා. වැඩිපුර ඒ කියන්නේ අහිතකර කිරණ වැදුනාම එතනින් විකෘතියක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පුතේ අපි අපේ රසායන ද්‍රව්‍ය විවිධ රසායන ද්‍රව්‍ය අපි බොන බෙහෙත් නිසා
විකෘති ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න දැන් ඔබ දන්නවනේ දැන් කොරෝනා වෛරස් එකේ පළමුවෙන්ම ආපු ප්‍රභේදණය හරි සරලයි. එයාට සාමාන්‍යයෙන් දින 14ක් ඇතුළත නිරෝධායන වුණොත් එයා හරි ඉවරයි. නමුත් ඔය දැන් තියෙන ඩෙල්ටා නෑ අධික රෝගියාට අධික වේසකර තත්ත්වයක් වෙනවා. ශ්වසන අපහසුතා අධික ඇති වෙනවා. ඒ වගේම එයා සම්ප්‍රේෂණය වන ක්‍රමයක් වෙනස්. නේද? ඒ කියන්නේ ඇල්ෆා වගේ නෙමෙයි බීටා. බීටා වගේ නෙමෙයි ගැමා. ගැමා වගේ නෙමෙයි ඩෙල්ටා. ඔය වගේ ලැම්ඩාත් වෙනවා ඊට අනුව. උතේ මේවා ප්‍රභේදන එකම කෙනාගේ විවිධ අවස්ථා. අර කටුස්සා එක වෙලාවට පාට මාරු කරනවා. අන්න එහෙම උතේ සමහර පුද්ගලයන්ගේ ඥාන අන්නාර මම කිව්ව විවිධ හේතු නිසා වෙනස් වෙන්න පුළුවන්. අපි ඒවට කියනවා පුතේ විකෘති මියුටේෂන්ස්. විකෘති ඇති වෙන්න පුළුවන්. එවැනි විකෘති නිසා ඇතිවන ප්‍රධාන රෝග දෙකක් පිළිබඳව අපි මේ පාඩමේදී කතා කරනවා. එකක් තමයි ඇලි බව. අනෙක තැලසීමියාව. එනම් මතක තියාගන්න පළවෙනි අවස්ථාවේ හිමෝෆීලියාව සහ රතු කොළ වර්ණාන්ධතාවයේදී අපි කතා කළේ මොකක්ද? අපි කතා කළේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ඥානයක් නිසා ඇතිවන්නා වූ සම්ප්‍රේෂණය. මෙයාගේ නෙමෙයි. මෙයාගේ ලිංග ප්‍රතිබද්ධ නැහැ. සාමාන්‍යයේ තියෙන දෛහික වර්ණ දෙකක තියෙන ඥාන විකෘතියකට ලක් වෙලා තමයි මෙයාට දෙන්නේ. ඒ නිසා පුතේ ගැහැණු පිරිමි ભેදයක් නැතිව මේක සමාජගත වීමේ හැකියාවක් තියෙනවා. right. අපි ලියුවා මාතෘකාව දෙක ලියමු අපි. වර්ණ දේහවල ඇති ප්‍රවේණික ද්‍රව්‍ය. වර්ණ දේහවල ඇති ප්‍රවේණික ද්‍රව්‍ය වන DNA සිදුවන වෙනස්කම් නිසා DNA සිදුවන වෙනස්කම් නිසා එක් ඥානයක ඇතිවන වෙනස්කම එක් ඥානයක ඇතිවන වෙනස්කම වරහන් ඇතුලේ විකෘතිය වෙනස්කම වරහන් ඇතුලේ විකෘතිය පාට වෙනස් කරමු. ඥාන විකෘති වේ. ඥාන විකෘති ලෙස හැඳින්වේ. ඥාන විකෘති ලෙස හැඳින්වේ. ඥාන විකෘති ලෙස හැඳින්වේ. ඊළඟ තරුව ඥාන විකෘතියක් ඇතිවීමට බලපෑ හැකි හේතු කිහිපයකි. හේතු කිහිපයකි. 1 2 3 දාලා ලියමු අපි. 1 බාහිර බලපෑමෙන් තොරව
සොයන් සිද්ධව බාහිර බලපෑමෙන් තොරව සොයන් සිද්ධව දෙක විකිරණ වලට භාජනය වීමෙන් විකිරණ වලට භාජනය වීමෙන් තුන रासायनिक द्रव्यवल බලපෑමෙන් रासायनिक द्रव्यवल බලපෑමෙන් හරි ඊළඟට හරි එතකොට ඔන්න අපිට පේනවා පුතේ මේ විකෘති නිසා මානව සමාජයේ ප්‍රධාන රෝග දෙකක් අප නිරීක්ෂණය කරනවා. එකක් ඇලි බව, අනික තැලසීමියා. ලියමු තරුවක් දාලා ජාන විකෘති නිසා ඇතිවන ප්‍රධාන ප්‍රවේණික ආබාධ දෙකක් මෙහිදී සාකච්ඡා කරන්න. Simple A Alibaba. Alibaba නේ. Alibaba නම් මේ දවස්වල දකින්න පුළුවන් නේද? ඔයාලගේ දඩලා කකාගේ ඉන්නවා. අලි වෙනවා. ඒක ප්‍රවේණික රෝගයක් නෙවෙයි. ඒක සමාජමය හේතු නිසා, ගෙදරට ඉන්න නිසා, වැඩි කරන නිසා ඇතිවෙන රෝගයක්. Alibaba. Simple B තැලසීමියාව. උතේ ඔන්න බලන්නකො. අපි එනවා පළවෙනි මාතෘකාවට ඇලිබව. පළවෙනි මාතෘකාව ඇලිබව. මෙන්න විරිට්ටගෙන ඉන්න කවුද එක්කෙනෙක් දැක්කද? එයාගේ ලක්ෂණය තමයි බලන්න. එයාගේ සම සම්පූර්ණයෙන්ම සුදුයි. කොණ්ඩෙත් සුදුයි. ඇලි මේ ඇලිගේ එක්කෙනෙක්. මෙන්න තවත් එක්කෙනෙක්. ඇලි බබෙක්. සුදුයි. මේ ඇස් නිල් පාට. සුදුයි. කොණ්ඩෙත් සුදුයි. ඇලි. අන්න තව එක්කෙනෙක්. ඇලි මොනරෙක්. නේද? ඇලි මොනරෙක්. සුදු මොනරෙක්. ආන්යාගේ බලන්න මේ ප්‍රදේශ නේද? එක මොනර පිලක්වත් අර අපි දකින්න ලස්සන මොනර පිල්ල නෙමෙයි. තනිකර සුදු. හරියට මේක සුදු වතුර බාල්දියකින්. ඒ කියන්නේ තීන්ත බාල්දියකින් නෑවෝ වගේ. සුදු ඇලි. අන්න පුතේ ඩබලක් ඉන්නවනේ. අයියයි මල්ලිද කොයි. දෙන්නම එක විදියට වතුර බොනවා. හැබැයි මේක සුදෝසු. හරි මේක සාමාන්‍ය. මේ ඇලි එකේ. ඇලි කොටි. අන්න පුතේ මොකාද? කිඹුලා ලස්සනයි නේ. මේ වගේ කිඹුලෙකුට කියලා කවා ගන්න නැත්තම් කියලා වාට විතරයි. ඇයි ලස්සන කිඹුලෙක් පුතේ ලස්සන වුණාට මූ කිඹුලම තමයි. මූ කිඹුලම තමයි. අපි මිනිස්සු තමයි මූ කන්නේ. ඒ කියන්නේ මූට
මේ ජීවිය කම්රොල් නොකා ඉන්නේ මෙන්න ඇලි කිඹුල්ලු. පුතේ ඔන්න එනං මොකද්ද මේ ඇලි බව කියන්නේ? ඇයි අපි ඇලි නොවෙන්නේ? පුතේ අපේ හැමේ වර්ණය ඇති කිරීමට සමත් වෙන්නේ මෙලනින් කියන වර්ණක. මේ මෙලනින් වර්ණකය හදන්න අපේ සමේ චර්මයේ අපි චර්මයේ යටම තට්ටුවේ තියෙනවා මෙලනොසයිට් කියන සෛල වර්ගය. මෙලනොසයිට්. උදේ මේ මෙලනොසයිට් හදන්නට નિયમિત ජානය නැත්නම් කාගේ හරි එයාගේ සම වර්ණයක් කියන්නේ මේ සුදු වර්ණයෙන් යුක්ත වෙනවා. සුදුයි. දැන් මේක සුදු වෙන ස්ක්‍රීන් එක. මේක මත මම කළු මාකරකින් තත්තිවොත් එතන කළු වෙනවා. වෙන පාටකින් තත්තිවොත් එතන ඒ පාට වෙනවා. නමුත් මේක සුදු වෙන්න හේතුව එයාගේ හැමේ මෙලනොසයිට් නැහැ. මෙලනින් වර්ණකයක් වෙන්න හේතු වෙන මෙලනොසයිට් නැහැ. දැන් ඔබ ආවි උතර සුදුයිනේ. ඉතින් ඕනම සුද්දෙක් බලන්නකෝ ලංකාවට ඇවිල්ලා අවුරුද්දක් විතර ඉන්න අන්න ඒකගේ මෙලනින් හැදෙනවා ටිකක් කළු පාට වෙන. පුතේ ඒ කියන්නේ ඒක පරිසරය මත තීරණය වුණත් ඒක ඒ වෙලාවට නිලීනක්. නමුත් මේක ලංකාවට ඇවිල්ලා අවුරුදු 5ක් තියාගෙන හිටියත් ඒක ලංකාවෙත් ඉන්නවා වගේ මිනිස්සු. දැකලා තියෙනවා. සම්පූර්ණයෙන් සුදු. පුතේ මේකට හේතු වෙන්නේ මෙලනින් කියන වර්ණකය හදන්නේ දෛහික වර්ණ දෙයක්. මොකද මේ දෛහික වර්ණ දෙයක් කියන්නේ? දෛහික වර්ණ දෙයක් කියන්නේ අපේ ලිංග වර්ණ දෙයක් නෙමෙයි. අලිංග වර්ණ දෙයක්. තුල තියෙන ඥානය. මේ ඥානය අපි අපිට මේකෙදී අපි කතා කරන්නේ කැපිටල් T. මෙන්නක් නෑ මේක කියලා. කොහොමද T ගන්නකො? ඒ කියන්නේ මෙන්න එම මොකක්ද ඇලි බව. එහෙම නැත්නම් අපිට මේකේ ඇල්ගිනිසම් නිසා කැපිටල් A ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ගාව කියන ඥානය. අපි ගාව සමේ වර්ණකය හදන්න හේතු වන මෙලනින් නිපදවන්න අදාළ තැනට තියෙන ඥානය කැපිටල් A. නමුත් මෙන්න මෙවැනි පුද්ගලයන්ගේ රෝගී ඥානය තමයි සිම්පල්. ඒ නිසා පුතේ අපි කියනවා මේක දෛහික වර්ණ දේහයක ඇතිවන නිලීන ඥානයක් නිසා ප්‍රවේණීගත වන රෝගයක් තමයි ඇලි බව. නමුත් රතුකොළ වර්ණාන්ධතාවය, හීමොෆීලියාව එහෙම නෙමෙයි. ඒවා ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ඥාන නිසා ඇතිවන නිලීන ඥානයක් නිසා ඇතිවන ආවේනික රෝග. ඉතින් මෙයා එහෙම නෑ දෛහික වර්ණදී සාමාන්‍යයෙන් අපේ ඇඟේ තියෙන අලිංග වර්ණ දෙයක් මත තියෙන නිලීන ඥානයක් නිසා ඇතිවන රෝගයක්. පුතේ ඇලි බව ලියුවා නේද? රෝගයේ ස්වභාවය අනුමාතිකාව. රෝගයේ ස්වභාවය සමෙහි ස්වභාවික වර්ණයට සමෙහි ස්වභාවික වර්ණය ඇති කිරීමට සමත් පාට වෙනස් කරමු. මෙලනින් වර්ණකය නොමැති නිසා මෙලනින් වර්ණකය නොමැති නිසා සම අසාමාන්‍ය ලෙස සුදු පැහැවීම අනුමාතිකාව පුතේ රෝගයට හේතුව මෙලනින් වර්ණකය නිපදවීමට අදාළ
මෙලනින් වර්ණකය නිපදවීමට අදාළ පාට වෙනස් කරමු. පාට වෙනස් කරමු. දෛහික වර්ණ දේහයක් තුල දෛහික වර්ණ දේහයක් තුල දෛහික වර්ණ දේහයක් තුල අඩංගු ඡානය නිලීන වී මේක ලියා ගන්න. මේක ලියා ගන්න. ලියමු අපි මානව සමාජය තුල ඇලි බවට හේතු වන මානව සමාජය තුල ඇලි බවට හේතු වන ප්‍රවේණී දර්ශ පහතරි ඒකෙ මුතේ ගැණපුරින් දෙයක් නැහැ. ඇයි වර්ණ දෙයක් නෙමෙයි ඕනෙක් කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ නිසා මට දාන්න බෑ. නිරෝගී පිරිමි එහෙම නැහැ පොදුවේ ලියන්න පුළුවන්. ලියාගන්න. හරි මේකේ ගණන් හදාන්න නම් ඔයාලට නෑ. ඔයාලට ගණනක් හදමු. Q3 ඇලි බව සම්බන්ධයෙන් වාහක ස්ත්‍රියක් මේ වීඩියෝ එක අන්තිමේදී පුතේ ඔයාලට අභ්‍යාස මාලාව තියෙන එක හදන්න. මම ඒක මේ ඉරිදා ක්ලාස් එකේ මේ ඉදිරියට එන එක හෙට බදාදා ළමයින්ට ඒ වගේම කවුද අපේ සෙනසුරාදා දරුවන්ටත් මේක මම අභ්‍යාස මාලාව කතා කරනවා. හැබැයි මේ වීඩියෝ එක බලලා බලුවට පස්සේ හරි ඇලි බව සම්බන්ධයෙන් වාහක ස්ත්‍රියක් නිරෝගී පිරිමියෙකු සමග විවාහ වේ. ලැබෙන දරුවන් ඇලි දරුවන් වීමේ සම්භාවිතාව ස්වන්නේ. ලැබෙන දරුවන් ඇලි දරුවන් වීමේ සම්භාවිතාවය ස්වන්න. පුතේ කවුද දෙමව්පියෝ? කවුද? මව වාහක වාහක පියා නිරෝගී. අය පුතේ XY දාන්නේ නැහැ. කොහමද දාන්නේ? दाहिक साइलेंट दाहिक जान एनिसापुती मेन्न जन्मान कैपिटल A सिंपल A कैपिटल A ओई जन्मान දෙමව්පියන් ඊට පස්සේ මෙන්න පළවෙනි පරම්පරාව දරු A
මෙන්න දරුවෝ ඒ නිරෝගී මෙන්න දරුවෝ ඒ වාහකයි මෙන්න දරුවෝ ඒ වාහකයි ඒ කියන්නේ සියලු දරුවන් නිරෝගී ඒ කියන්නේ මෙයාලගේ ජන්මයන් මේ ජානය අපගේ නිලීනයිනේ ඒ නිසා තවදුරටත් ඉදිරි පරම්පරාවටත් ඒක නිලීන වෙලා යනවා යම් පරම්පරාවකදී මේක ඉදිරියට මතුවෙන්න පුළුවන් නිරෝගී වාහක හරි උදේ ඕමෝම ගිහිල්ලා මොකද වෙන්න පුළුවන් හදිස්සියේවත් ඔන්න බලාගෙන හොඳට ගන්න හදිස්සියේවත් මෙන්න මේ පරම්පරාවේ දරුවෙක් මෙන්න මේ වගේ අම්මගේ පරම්පරාවේ කවුරු හරි නැහැ කෙනෙක් අම්මගේ පරම්පරාවේ කවුරු හරි නැහැ කෙනෙක් එක්ක විවාහ වුණොත් අන්න දෙන්නටම නිලීනව ජාන තියෙනවා අන්න එතකොට ලැබෙන දරුවා මොනවා වෙන්න පුළුවන්ද ඇලි දරුවෙක් වෙන්න පුළුවන් ඒකයි මයි පුතේ කියන්නේ ලේ නෑ යන්න අතර විවාහයන් සුදුසු නැහැ කියන්නේ ඇයි ලේ නෑ අතර විවාහ වෙනකොට ඒ එකම පරම්පරාවනේ එකම පෙඩිග්‍රී එක ඔය එකම පෙඩිග්‍රී එක එනකොට ඕකේ තියෙන අපේ උනත් තියෙන්න පුළුවන් පුතේ එක පරම්පරාවක නිලීන ලක්ෂණයක් මොකක් හරි දරුණු රෝගයක් තියෙනවා නිලීන ලක්ෂණයක් නමුත් අපේ අම්මා හෝ තාත්තා නිසා ඒක වැලකිලා යටපත් වෙමින් තියනවා වෙන්න පුළුවන්. දැනගෝ අම්මගේ පරම්පරාවෙන් එන මොකක් හරි රෝගයක්. ඒක අපි දන්නේ නැහැ. හරි. අපි දන්නේ නැතුව අම්මගේ පරම්පරාවේ කාගේ හරි එහෙම නෑකමක් ඇවිල්ලා කොහොම හරි නෑකමක් තියෙන කෙනෙක් එක්ක අපි විවාහ වෙනවා. එතකොට එයා ගාවත් තියෙනවා මේ ජාන. අපි ගාවත් තියෙනවා ජාන යන්න ජාන දෙක නිලීන වුණොත් අඩුමාරු සමයුග්මක නිලීන වුණොත් අන්න ඒ දරුවා ඇලි දරුවෙක් වෙනවා ඒකයි පුතේ ලේ නෑයෝ අතර විවාහයන් සුදුසු නෑ කියලා කියන්නේ හරි ඒත් එක්කම පුතේ දැන් අපි දකිනවා සමහර අම්මා තාත්තා හොඳ රැකියා කරන හොඳ බුද්ධිමත් දෙමව්පියෝ නේද නමුත් දරුවෝ සමහරට මන්ද බුද්ධික ළමයි ඉන්නවා. සමහර වෛද්‍ය අම්මයි තාත්තයි දෙන්නා වෛද්‍යවරු. නේද? මන්ද බුද්ධික දරුවෝ ඉන්නවා. එක්ක තාත්තා වෛද්‍යවරයෙක්, අම්මා වෛද්‍යවරයෙක්, මන්ද බුද්ධික දරුවෝ. ඇයි? මෙන්න මේක. ලේ නෑ අතර විවාහයක් අපි බලාගෙන ගියොත් ඉතින් අම්මගේ තාත්තගේ ඒ පරම්පරා සම්ප්‍රාප්තිය කොහොමද ආවේ කියලා. අන්තිමට බලන්න යන්නේ. මෙන්න හම් වෙනවා මේ පැත්තෙන් තාත්තගේ පරම්පරාවෙන් නෑකමක් තියෙනවා මේ පැත්තෙන් අම්මගේ පරම්පරාවෙන් නෑකමක් තියෙනවා ඒ වගේ වෙලාවකදී හරි භයානකයි ඒ නිසායි අපේ වෛද්‍යවරු පුනා කියන්නේ ලේ නෑ යන්න අතර විවාහයන් සුදුසු නෑ කියලා හේතුව පරම්පරාගතව පැමිණෙන ඔවැනි නිලීන ජාන ප්‍රමුඛ වෙන්න පුළුවන් ඒ ප්‍රමුඛතාවයට බලපාන්නේ ඒ විවාහයෙන් අත්වන දරුවන්ට අන්න ඒ නිසායි එහෙම කියන්නේ හරිද පුතේ රයිට් එහෙනම් මේක ලියා ගන්න ටක් ගාලා දැන් උත්තරේ පුතේ 0 බිංදුවයි එහෙම වෙන්න විදියක් නැහැ අපේ නාන රෝගී දරුවන්නේ බිංදුවයි රෝගී දරුවන් බිංදුවයි රයිට් යටින් ලියමු දරුවක් දාලා මේ අයුරින් නිලීනව පැමිණෙන ජානය යම් අවස්ථාවකදී එම පරම්පරාවේම කෙනෙකු සමග ඇතිවන විවාහයකදී යම් අවස්ථාවකදී එම පරම්පරාවේ කෙනෙකු සමග ඇතිවන
විවාහයේදී පාට වෙනස් කරමු සමයුග්මක නිලීන තත්වයටපත් වී ඇලි දරුවන් ලැබිය හැක right ඔය බව මෙන්න දෙවැනි අවස්ථාව පුතේ තැලසීමියාව මේ තමයි පුතේ සාමාන්‍ය රුධිර ශරීරය මේ තැලසීමියාව නිසා විකෘතිතාවයටපත් වෙච්ච එහෙම නැත්නම් තැලසීමියාව හේතුවෙන් එක ක්‍රියාකාරීත්වය අඩු වෙච්ච රක්තාණු බලන්න හැඩය වෙනස් වෙච්ච එනම් පුතේ මේ තැලසීමියාව කියලා කියන්නේ තැලසීමියා රෝගයේ තියෙන ප්‍රධාන ලක්ෂණය පුතේ නිරක්තිය රක්තහීනතාවය ඒ කියන්නේ මෙයා රක්තාණු ගෙනියන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි එහෙනම් රක්තාණුවක ඔක්සිජන් ගෙනියන්න හේතු වෙන්නේ හිමෝග්ලොබින් කියන ප්‍රෝටීන මේ හිමෝග්ලොබින් ඉපදවන ජානය නිලීන වුණොත් අන්න නිලීන සමයුග්මක අවස්ථාවේදී අපට ඇති වෙනවා මොකක්ද තැලසීමියා අපි ලියමු පුතේ රෝගයේ ස්වභාවය නිරක්ති තත්ත්වයක් ඇතිවීම රෝගයේ ස්වභාවය නිරක්ති තත්ත්වයක් ඇතිවීම රෝගයට හේතුව අනුමාත්‍රාව රෝගයට හේතුව දෛහික වර්ණ දේහයක ඇති ඔක්සිජන් පරිවහනය කරන වාහකය වන පාට වෙනස් කරමු පුතේ හිමෝග්ලොබින් ප්‍රෝටීනය නිපදවීමට අදාළ ජානයේ විකෘති වීමකින් මෙම රෝගී තත්ත්වය ඇති ඒ කියන්නේ පුතේ නිලීන සමයුග්මක අවස්ථාව තමයි මෙම රෝගයට හේතු වෙන්නේ මේක ලියාගන්න හරි ඔන්න නම් පුතේ මම අදට මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා අපි ඔක මේක හොඳට බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න තව චුට්ටක් ඉතුරු වෙනවා අපිට එකක් තමයි ආවේනිය පිළිබඳව දැනුම භාවිතයට යොදා ගැනීම සහ එක ශේෂ්ත්‍රවලදී අපිට කතා කරන්න තියෙනවා මොන වගේ DNA පරීක්ෂණ කරලා තියෙන්නේ DNA තාක්ෂණය DNA තාක්ෂණය කියන්නේ මොකක්ද
ඒ වගේම ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන්නේ මොකක්ද? ඔය ටික සහ අභ්‍යාස මාලාව තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක බලලා නෝට් එක ලියා ගන්න. පුතේ මේ එන කියලා කියන්නේ අපි ඔව් ඒක විතර එන සෙනසුරාදා සහ බදාදා හරි දවස් දෙකේ මම මේ පාඩම නෙමෙයි කරන්නේ භෞතික විද්‍යාවේ කාර්ය ශක්තිය හා ක්ෂමතාවය කියන මාතෘකාවයි කරන්නේ. හරි ඒක මම පස්සේ දැනුම් දෙන්නම් ගෲප් එකට. එතකම් මේක ලියාගෙන සූදානම් මේක ලියා ගන්න. වීඩියෝ එකේ තුන් පාරක් බලන්න. ගැටලු තියෙනවා නම් ඔයාලගේ පන්ති වේලාව තුලදී මගේ වේලාව තුලදී අහන්න මම ඒවට උත්තර දෙන්නම්. හරිද? ඒ නිසා පුතේ සියලු දෙනාටම ආයුබෝවන්.